අපි වෙමු සීලක බොදු දරුවෝ. ආයිබෝන් දරුවනේ, ඔන්න ඔබට අද සාකච්ඡා කරන්න හදන්නේ ඔබගේ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය. ඒ කියන්නේ බෞද්ධ සංස්කෘතිය නේද? ඊළඟට මම මේ සාකච්ඡා කරන්න යන්නේ ඔබට සුවිශේෂී පාඩම් ඒකකයක් තමයි බෞද්ධ සිංහල සාහිත්‍ය 12 වෙනි පාඩමයි අද කරන්න හදන්නේ. හරි. මේ වෙනකොට මේ පාඩම් ටික දැන් අවසානයේ අපි දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ 12 වෙනි පාඩමට. ඒ තමයි බෞද්ධ සිංහල සාහිත්‍යය. හරි. අපි යන් පාඩමට බලන්න. දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ අර්ථයේ බෞද්ධ සංස්කෘතිය ඔබගේ පොතේ තියෙන 12 වෙනි එකක තමයි බෞද්ධ සිංහල සාහිත්‍යය. එතකොට මේ පළවෙනි කොටස තමයි අපි මේ සාකච්ඡා කරන්න යන්නේ මේ කියන 12 වෙනි පාඩම් ඒකකයේ සිංහල සාහිත්‍යයේ වස්තු විෂය. සිංහල සාහිත්‍යය තුල ඒකේ වස්තු විෂය. ඔබ දන්නවා දැන් මොනවා හරි නිර්මාණයක් කරන්නට පාදක කරගන්නවා නේ. දැන් උදාහරණයක් අපි ගත්තොත් ගුත්තිල කාව්‍ය. ඔබ දන්නවනේ ගුත්තිල කාව්‍ය කෝට්ටේ යුගයේ ලියවෙන්නේ. ඒතර මේ ගුත්තිල කාව්‍ය රචනා කිරීම සඳහා ඒකට පාදක කරගන්නේ වස්තු විෂය විදිහට යොදාගන්නේ බෞද්ධ සාහිත්‍යයේන ජාතක කතාවක්. ඒ තමයි ගුත්තිල ජාතකය. අන්න එන යම් නිර්මාණයක් කිරීම සඳහා පාදක කරගන්නවා නම් යම් දෙයක් අපි ඒකට කියන වස්තු විෂය කියලා. ඒතකොට මෙතෙන්දී යන්න අපි සාකච්ඡා කරන්නේ මේ සිංහල සාහිත්‍යයේ වස්තු විෂය. සිංහල සාහිත්‍යය සඳහා මොනවද වස්තු විෂය ලෙස යොදාගෙන තියෙන්නේ? දැන් අපේ ඉතිහාසය ගත්තහම අනුරාධපුර යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා නේ මහනුවර යුගය දක්වා සාහිත්‍ය නිර්මාණ බිහි වෙනවනේ නේද? ඕගොල්ලෝ දන්නවනේ. අන්නේ නිර්මාණ වලට පාදක වෙච්ච දේවල් තියෙනවා. අන්න ඒවා තමයි මේ වස්තු විෂයන්. ඒතොර එතෙන්දී බෞද්ධ කතා වස්තු විෂය කරගන්නවා. ජාතක කතා, සිද්ධි නේද? ඒ වගේ විවිධ වස්තු විෂයන් මේකට පාදක වෙලා තියෙනවා. අපි බලමු මේකේ මූලික හැඳින්වීම කොහොමද යන්නේ කියලා. බලන්න. බෞද්ධ සිංහල සාහිත්‍යය. බුදුදහම නිසා සිංහලයන්ට බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයත්, මූර්ති ශිල්පයත්, චිත්‍ර කලාවත් ලැබුණක් මෙන්ම බෞද්ධ සිංහල සාහිත්‍යයක්ද හිමි විය. දැනට අප අතර භාවිත වන සම්භාව්‍ය සිංහල සාහිත්‍ය ග්‍රන්ථයන් ලියවී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 10 වන ශතවර්ෂයේ 19 වන ශතවර්ෂයත් අතර කාලය තුලදී. මේ ග්‍රන්ථයන් ගැන විමසිලියෙන් සොයා බලුවහොත් අපට පැහැදිලි වන කාරණයක් නම් සම්භාව්‍ය සිංහල සාහිත්‍යයත් සිංහල බෞද්ධ සාහිත්‍යයත් යන දෙකම එකක් බවය. ඇයි ඔබ දන්න පළවෙනි බණ කතා පොත විදියට අපි කතා කරනවා පොළොන්නරු යුගයේ ලියවෙන ගොල්ලගෝමි පඬිවරයාගේ අමාවතුර. මේ අමාවතුර කියන සුවිශේෂී ග්‍රන්ථය නිර්මාණය වෙන්නේ බුදුහාමුදුරන්ගේ නවහරාදී බුදුගුණ වලින් පුරුෂ ධම්ම සාර්ථි ගුණය. දැන් පේනවද? සිංහල සාහිත්‍යයයි බෞද්ධ සාහිත්‍යය අතර අවියෝජනීය සම්බන්ධයක් මේ කාලය තුල තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසේ සිට 19 වෙනි සියවස දක්වා අතර කාලය තුල බිහි වෙන මේ සාහිත්‍ය කෘතේ අතරේ සම්බන්ධයක් තියෙනවා බෞද්ධ. ඇයි මේවා ඒ කාලේ ලියන්නේ බහුතරයක් භික්ෂූන් වහන්සේලානේ. ඉස්කෝල තිබුණේ නැහැනේ. එකම ඉස්කෝලේ දහම් පාසලේ ඔක්කොම තිබුණේ පන්සලනේ. අපේ හාමුදුරුවෝ තමයි ගුරුවරයා නේද? පස්සේ තමයි මේ ශ්‍රී ලංකාව තුල ඉස්කෝල පද්ධතියක් බිහි වෙන්නේ නේද? සුදු ජාතික මහත්වරුන් මෙහාට එමත් එක්ක නේද? පාසල් සංස්කෘතියක් බිහි වෙනවා. ඊට පෙර අපේ අධ්‍යාපන නිකේතනය වුණේ නේද? පන්සල. එතකොට මේ පිරිවෙන එකනේ ගමයි පන්සලයි වෙවයි දාගබෑ කියන සංකල්පයක් නිර්මාණය වෙනවා. ගමේ අය බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වෙනවා. හොඳ හික්මීමක් එනවා. ඒ කියන්නේ බුදුදහම ලංකාවට එමත් එක්ක මාර පුදුම සහගත දෙයක් වෙන්නේ.
ඇයි මේ මිනිස්සු අන්දානුකරණයෙන් හිටපු මිනිස්සුන්ට ගෘහ නිර්මාණ ශිල්පයක් වෙනවා. ඔබ දන්නවද දේවානම්පියතිස්ස රජුරු ඒ කාලය තුල එච්චර ගෘහ නිර්මාණ ශිල්පයක් තිබුණේ. හැබැයි ඔක්කොම එන්නේ බුදුහාමුදුරන්ගේ ලංකා ගමනේ. ඒ එන්නේ බුදුහාමුදුරන්ගේ දර්ශනේ. ඒකත් එක්ක චිත්‍ර කලාව, මූර්ති කලාව මේ ඔක්කොම එන ඒ ඔක්කොම සම්බන්ධ වෙන්නේ බෞද්ධ සාහිත්‍යයත් එක්ක. ජාතක කතා ඇතුළු විවිධ දේවල් නේද? අපි බලමු. බලන්න. පුරාණයේදී සිංහල සාහිත්‍ය කරණයෙහි වැඩි වශයෙන් නියැලී ඇත්තේ බෞද්ධ භික්ෂූන් වහන්සේ. අනමයි පුතේ. ඔබට පැහැදිලි වෙනවා ඈත අතීතයේ බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වන මේ ශ්‍රී ලංකාද්වීපය තුල නේද? ඔබට පැහැදිලි වෙනවා මේකේ ආරම්භක ගුරුවරයා භික්ෂූන් වහන්සේ. පැහැදිලිද? අකුරු කියවන්නාවේ භික්ෂූන් වහන්සේ. ගෙදරක දරුවෙකුට අකුරු කියවන මංගල්‍යයේදී ඒ අකුරු කියවීමේ කාර්යය කරනු ලැබුවේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. එයා තමයි අපිට ආශිර්වාද කරන්නේ. අකුරු කියන්න එන්නේ. එතනින් පටන් ගන්න. එතන තමයි අධ්‍යාපන තෝතැන් ආරම්භක අවස්ථාව. තිබිලිගය. පැහැදිලිද? හරි. උන්වහන්සේගෙන් ජනතාවට ආගමික සේවයක් හිටු අතර ඊට සමානව අධ්‍යාපනික හා සාහිත්‍ය සේවයක්ද සිදුවිය. සිංහල ජාතියේ ගුරුවරයා වූ උන්වහන්සේට අධ්‍යාපන කාර්යය සඳහා අවශ්‍ය පොතපත ලිවීමේ කටයුත්තද පැවරිණි. ධර්ම ශාස්ත්‍රීය සේවය සඳහා ලියන ලද ග්‍රන්ථයන් සඳහා උන්වහන්සේ විසින් බුදු සමය පසුබිම් කර ගැනීමද ස්වාභාවික විය. රටේ සම්පූර්ණ ජනගහනයම බුදුදහමට අනුව ජීවත් වූ කාලයකදී බිහි වූ සාහිත්‍යය බෞද්ධ සාහිත්‍යයක් වීම පුදුමයක්ද නොවේ. අපිට දන්නවා දෙවන පෑතිස් රජතුමාගේ කාලය තුල ලංකාව තුල බෞද්ධ සංස්කෘතිය ස්ථාපනය වෙනවනේ. ඒ රජතුමා බෞද්ධ සංස්කෘතිය බුදුදහම බැලඳ ගැනීම, සමාජගත කිරීම, රට පුරා විහෙර විහාර ඉදි කිරීම ආරම්භක රජවරු සියලු දෙනාම නේද? අවසානයේ දක්වා රජවරු බෞද්ධ සංස්කෘතිය. විදේශී ජාති ලංකාවට ඒමත් එක්ක තමයි මේ බෞද්ධ සංස්කෘතිය තුල විවිධ ආගමික පරිසරයක් නිර්මාණය වෙන්නේ. ඒකෙදී බෞද්ධ සංස්කෘතියේ කිසිම ගැටලුවක් නැහැ. ඇයි ඒ? බුදුහාමුදුරු ආගමික සහනශීලී ප්‍රතිපදාවක් අනුගමනය කරනවා. ඒ ඕන කෙනෙකුට ඕන ආගමක් අදහන්න පුළුවන්. අන්න ඒකයි විශේෂත්වය. ඒතර මෙන්න මේ බෞද්ධ සංස්කෘතිය තුල භික්ෂුවගේ කාර්යභාරයක් තිබුණා. භික්ෂුවට දාණය හම්බ වෙනවා. එයාට වගකීමක් තියෙනවා. මොකද්ද? ගේ පැවිදි සම්බන්ධය ගැන අපි දන්නවා. අන්න භික්ෂුන් වහන්සේ අපිව යහමඟ යොමු කරනවා. ඒ යහමඟ යොමු කරන්නේ බෞද්ධ සාහිත්‍යයේ කතාවස්තු අරගෙන බණ කතාවක් කියලා. පැහැදිලිද? එතකොට මේ සිංහලය තුල බෞද්ධ සාහිත්‍ය එකතු වුණා කියන්නේ සිංහල සාහිත්‍යයයි බෞද්ධ සාහිත්‍යයයි ගහට පොත්ත වගේ බැඳුණු සමාජ තලයක් තමයි ඒ කාලය තුල තිබුණ පුරාණය. අද නෙවෙයි එදා. ඒ කාල පරාසය තුල භික්ෂුවගේ වගකීම පොත්පත් ලිවීම. ගමයි පන්සලයි සම්බන්ධය. සලාක දාණය දෙනකොට එදා බණ කතාවක් කියනවා. බණ කතාවක් කියලා සමහර විට දරුවට අකුරු කියවීම මංගල්‍යයට ආරාධනා කරනවා. දරුවට අකුරු කියවීම කරනවා භික්ෂුන් වහන්සේ. ඒ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. ඒ භාෂා ඥානයේ තියෙන ඒ ලොකු හාමුදුරුවෝ තමයි ඒ කාර්යය කරන්නේ. අන්න එතකොට මේ සාහිත්‍යය කියලා කියන්නේ මානවයාගේ උභයාර්ථ සාධනයට ඉවහල් වන ඕනම දෙයක්. මිනිසාගේ එලොව මෙලොව ජීවිතයට වැදගත් වන හරපද්ධති කියන හොඳ නරක ඇතුළත් නේද? සාරධර්ම, ගුණධර්ම මේ ඔක්කොම ඇතුළත් ඕනම ගද්‍යයක්, ඕනම පද්‍යයක්, ඕනම නිබන්ධනයක් සාහිත්‍යයක් වෙනවා. ඒ සාහිත්‍යය තුළ බෞද්ධ ගුණ සුවඳ වහනය වෙලා තියෙනවා නම් ඒක බෞද්ධ සාහිත්‍යයක් වෙනවා. ඒ බෞද්ධ සාහිත්‍යය තුළ සිංහලකම තියෙනවා නම් ඒක සිංහල සාහිත්‍යය සහ බෞද්ධ සාහිත්‍ය දෙකම එකක් බවට පත් වෙනවා. ඇයි? සිංහලුන්ගේ දර්ශනය බෞද්ධ දර්ශනය. එහෙනම් මේකත් එකට බැඳිච්ච දෙයක් තිබුණා. ඒ තමයි බෞද්ධ සංස්කෘතිය සහ සිංහලකම මේ දෙක එකට අවියෝජනීය බැඳීමක්. ඒ නිසා තමයි මේ පැහැදිලි කරන්නේ පුතේ බලන්න.
රටේ සම්පූර්ණ ජනගහනයම බුදුදහමට අනුව ජීවත් වූ කාලයකදී බිහි වූ සාහිත්‍යය බෞද්ධ සාහිත්‍යයක් වීම පුදුමයක්ද නොවේ. පැහැදිලිද? ඇයි වෙන එකක්වත් විකල්ප මාර්ග නැත. අන්දානුකරණයෙන් වැළලී ගිය සමාජයක, ගස්ගල් වලට වැඳපු සමාජයක නේද? ඒ සෝබාදහමට දේවත්වයක් දීපු සමාජයක, බ්‍රාහ්ම සංකල්පයක් තිබි සමාජයක මෙන්න යථාර්ථවාදී දර්ශනයක් එනවා. ඒ දර්ශනය වැදුන ගමන් මිනිස්සු රොත්ත පිටින් එකතු වෙනවා රජුත් එක්ක බුදුදහම වැළඳ ගන්න. එතකොට වෙන්නේ බෞද්ධ සංස්කෘතියක් නිර්මාණය වීම. ඒ සංස්කෘතිය තුළ හර පද්ධතියෙන් රසක් තියෙනවා. ඒ හර පද්ධතියෙන් තමයි හොඳ නරක මෙන්න මේවා ඇතුළත් කර නිර්මාණය කරපු ඕනම කෘතියක් සාහිත්‍යයක් කියලා අපි ඉගෙන ගන්නවා. එහෙනම් ඒ සාහිත්‍ය කියන වචනයත් හැදිලා තියෙන්නේ එහෙමයි. සහිත ධනය කියන මේ බලන්න. සහිත ධනය ඔය කියන තද්දිත ප්‍රත්‍යයෙන් තමයි සාහිත්‍ය හැදෙන්නේ. මේ භාවාර්ථය තද්දිතයක්. සහිත වෙන්නේ මොනවද? මානව ජීවිතයට උභයාර්ථ සාධනයට ඉවහල් වන මේ දහම් කරුණු. හොඳ නරක, සිරිත් විරිත්, ආචාර ධර්ම මෙන්න මෙව්ව ඇතුළත් ඕනම සාහිත්‍යයක්. ඕනම කෘතියක් සාහිත්‍යයක්. ගද්‍යයක්, පද්‍යයක්, නිබන්ධනයක්. පැහැදිලිද? මම හිතනවා මෙහෙම කියා දුන්නාම හොඳට ඔබට පැහැදිලි වෙයි. ඇයි? ඔබට තියෙනවා මේ ටික හරියට ඉගෙන ගන්න. හරිද? හරි. අන්න එහෙනම් සාහිත්‍ය කියන වචනේ හැදෙන හැටි දරුවනේ ඔබ පැහැදිලි කරගන්න ඇති නේද? දැන් එහෙනම් ඔබට තේරෙනවා මේ බෞද්ධ සාහිත්‍ය නේද? සිංහල සාහිත්‍යයත් එක්ක එකට බැඳෙන්න හේතුව තමයි ඒ කාලපරාසය තුළ බෞද්ධ සංස්කෘතිය තමයි තිබුණේ. ඒකේ ප්‍රධාන ගුරුවරයා තමයි භික්ෂූන් වහන්සේ. පැහැදිලිද? එහෙනම් භික්ෂූන් වහන්සේගේ කාර්යභාරයක් තිබුණා. මොකද්ද? ධර්මයේ දේශනා කරනවා. ඉගෙනුම් කටයුතු කරනවා. ඒ ඔක්කොම කරනවා. පොත්පත් ලියන්නෙත් එයා. බලන්න බෞද්ධ සාහිත්‍ය ඉතිහාසය අරගත්තාම ගුරුලගෝමී පඬිවරයාගෙන් ආරම්භ වෙනවා. අමාවතුර ලියනවා. විද්‍යා චක්‍රවර්ති ලියනවා. බුත්සරණ. මයුරපාද පරිවනාධිපති බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ ලියනවා පූජාවලිය. ධර්මසේන හාමුදුරුවෝ ලියනවා සද්ධර්ම රත්නාවලිය. පැහැදිලිද? ඊළඟට කුරුණෑගල විදිය ලියනවා කතරෝ මණ්ඩලයක් එකතු වෙලා 550 ජාතක පොත. ඊළඟට විල්ගම්මුල සංඝරාජ හාමුදුරුවෝ ලියනවා පළවෙනි ජාතක කතා කාව්‍ය සිව්පදයක. ඒ තමයි සඳකිඳුරුදා කව. පැහැදිලි? එතකොට දලදා සිරිත වගේ අනාගත වංශේ තියෙන ගොඩක්. ඒක ගද්‍ය පද්‍ය දෙක අතරේ තමයි නිර්මාණය වෙන්නේ. හරිද? පද්‍ය නිර්මාණය වෙනවා, ගද්‍ය නිර්මාණය වෙනවා. ජාතක කතා පාදක කරගෙන ජනකාව්‍ය ලියවෙනවා. විස්සන්තර ජාතක කතා කාව්‍ය. පැහැදිලි? යසෝදරාවත ජනකවිය නිර්මාණයක්. පැහැදිලි? සමහරට ජනකවියගේ කතාව තුළ මේ කතා ටික අහන්න නැත්තේ භික්ෂුවන්ගෙන්. භික්ෂුන් වහන්සේගෙන් අහන්න නැත්තේ. නැත්තම් කොහොමද ඒගොල්ලෝ මේක ලියන්නේ? සමහරට මේකේ ආරම්භය, ඒ ජනකවිය ආරම්භය, යසෝදරාවත ආරම්භය කොහොමුණාද කියලා දන්නේ නැහැ. නේද? ඔව්. හරි. බලන්න එහෙනම්. චිරාන්තන සිංහල සාහිත්‍යයේ ගද්‍ය පද්‍ය කෘතීන් සඳහා බුදු සමයේ කවර ශිෂ්‍යයන් පසුබිම් වී තිබේ දැයි ලුහුඩින්වත් විමසා බැලීම මෙහිදී වටේ. බලන්න චිරාන්තන කියලා කියන්නේ පැරණි. පැරණි සිංහල සාහිත්‍යයේ ගද්‍ය පද්‍ය කෘතීන් සඳහා බුදු සමයේ කවර ශිෂ්‍යයක්? දැන් බලන්න අමාවතුර කෘතිය ලියවෙනකොට මේකට එන්නේ මොකද්ද? බුදුහාමුදුරන්ගේ නවාරහදී බුදුගුණ වලින් පුරුෂ ධම්ම සාර්ථි ගුණය. අන්න බුදුහාමුදුරන්ගේ නවාරහදී බුදුගුණ එතෙන්දි පාදක වෙනවා. පැහැදිලිද? බුදුහාමුදුරන්ගේ නවාරහදී ගුණ තමයි මේකෙදී
පාදක කරගන්නේ. ඒ ග්‍රන්ථ බොහෝමයකට එන්නේවා. පසු කාලීනව ජාතක කතා කාව්‍ය නිර්මාණය වෙනවා. එහෙම තමයි ක්‍රමානුකූල වෙන්නේ. ගද්‍ය නිර්මාණය වෙලා පස්සේ තමයි පද්‍ය කලාව වෙන්නේ. ඒ විදිහට. බලන්න එතකොට සමහර ගත්කතුවරුන්ගේ උත්සාහය වී ඇත්තේ නව අරහදී බුදු ගුණයන්ගෙන් එකක් තෝරාගෙන රසවත් කතාන්තර මාර්ගයෙන් එය විස්තර කිරීමේ. අන්න දැන් මේ භික්ෂූන් වහන්සේලා එක එක්කෙනා එක එක දේවල් ලියනවා. ඒ කොහොමද? සමහර භික්ෂූන් වහන්සේලා සංදේශ කාව්‍ය ලියනවා. සමහරු ජාතක කතා කාව්‍ය ලියනවා. සමහරු බෞද්ධ සාහිත්‍යේන කතා අරගන්නවා. ඒ සම්බන්ධව ලියවෙනවා. ඒ බෞද්ධ සාහිත්‍යය තුළ බුදුහාමුදුරන්ගේ ගුණදහම් එකක් අරගෙන ලියනවා. දැන් පූජාවලිය අරහම් බුදු ගුණය. පැහැදිලි. අමාවතුරේ පුරුෂ ධම්ම සාර්ථි ගුණය. දැන් මෝදේ උදාවත සසඳාවත ජාතක කතා පාදක කරගෙන ලියවෙනවා. අනේකයි විශේෂත්වය. ඒ අතරේ බලන්න එහෙනම් මම ඔබට පැහැදිලි කර කවුද? පොළොන්නරු යුගයේ විසු. අන්න. කවුද පුතේ? පොළොන්නරු යුගයේ හිටියා කවුද? ඔබ පාඩම් කරගන්න ඕන චරිතයක් මේ. විසු ගුරුළු ගෝමී පඬි. ගෝමී කියන්නේ යාට ගෞරව නාමයක් දෙන්නේ. ගුරුළු ගෝමී පඬිවරයා මොකද්ද ලියන්නේ? අමෘතවාහ අමාවතුර ලියා ඇත්තේ බුදුන් වහන්සේගේ පුරුෂ ධම්ම සාරති ගුණය විස්තර කිරීම සඳහාය. ඔබට ඉතින් මේකෙදි ප්‍රශ්නයක් එනවා නේද? බුදුන් වහන්සේගේ නව ආරාධේ බුදු ගුණ පාදක කරන රචනා වූ බෞද්ධ ග්‍රන්ථයක් නම් කරන්න නේද? එහෙම නැත්නම් ගුරුළු ගෝමී පඬිවරයා විසින් රචනා කළාද ඒ සුවිශේෂී බණ කතා පොත නම් කරන්න. රයිට්. ඊළඟට අහන එම බණ කතා පොත රචනා කිරීම අරමුණ බුදුන් වහන්සේගේ නව ආරාධි බුදු ගුණනේ පුරුෂයන් দমনය කිරීම හෙවත් පුරුෂ ධම්මසාරති ගුණය ප්‍රකට කිරීම. ඉතින් මේවා හරි ලේසි නේද? හරියට අහගෙන හිටියොත් මේක හරියට ඔබ ඌමනාවෙන් බැලුවොත් අහලා ඇස් දෙකෙන් බලලා කන් දෙකෙන් අහන තමයි මේ ටික යන්නේ නේද? ඔබට තියෙන්නේ මේක හරියට ධාරණය කරගන්න. එහෙම වුණොත් පුළුවන් මේකේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. අන්න එහෙනම් ප්‍රකට බණ කතා පොත ලංකාවේ බිහි වෙනවා කවුද කාගේද? ගුරුළු ගෝමී පඬිවරයා ලියන මේ අමාවතුර අමූර්ත ප්‍රවාහය නේද? බලන්න එහෙනම්. ඒ නමම හරි වටිනවා. ඇයි මේ කතාව මේ කතා පොත මේ බණ කතා පොත ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යයේ ලියන්නේ ආඛ්‍යාන ශෛලියේ මේක කියාගෙන යනවා. අහන් ඉඳලා රස විඳිනවා. ඒකේ මොකද වෙන්නේ? රසයක් විඳිනවා. අවසානයේ ජීවිතයට ආදර්ශයක් ගන්නවා. දැන් හිතන්නකෝ අඟුලිමාල දමනය. අඟුලිමාල දමනය අපි අහනවා. බණ කතාව අහනවා. අහනකොට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ගුරුන්ටත් අකුරු වැරදුනා. ගුරුන්ටත් අකුරු වැරදුනානේ. දිසාපාමොක් ඇදුරුතුමාට වරදිනවා. ඇයි ඔහු පෘථග්ජනෙක්. ඔහු දැඩි ලෙස ආදරය කරන්නේ ඔහුගේ බිරිඳට. එතකොට දරුවෝ අතරේ කල්ලි ගහිලා කල්ලි තුනක් එනවා. පළවෙනි කණ්ඩායම එනවනේ. ආවහම කියනවා දිසාපාමොක් හරි ආදරේ මානවීය ගුණේ නනුණයි. අහිංසක කුමාරට පුදුම ආදරේ. අනිත් අයට පොඩ්ඩක් මේ ගැන ඉරිසියාවක් එනවා. ඒ හින්දා ඒගොල්ලෝ උත්සාහ කරනවා මේක කඩන්න. අන්න එතෙන්දී අවසානයේ මොකද වෙන්නේ? අර යාළුවෝ කියන දේවල්, කණ්ඩායම් කියන දේවල් අහලා අහිංසක කුමාරයා මිනිමරුවෙක් කරනවා. ගුරුන්ට අකුරු වර්ධිනවා. විමසා බලා කටයුතු කරන්න කියලා අපිට ආදර්ශයක් දෙනවා. කියන්න කෙසේ කිව්වත් අසන්න අසී බුද්ධියෙන් අසන්න ඕන. ඇහින් දකින්න නැතුව පිළිගන්න එපා කියන. පුදුමයිනේ. කොච්චරද? අන්න එහෙනම් ඒ බෞද්ධ කතාවක් අරගෙන සාහිත්‍ය රසයක් ඔළුවට දීලා අපිව අමන්දානන්දයට පත් කරලා ඒ තුලින් අපිට ප්‍රඥාවක් ලබා දෙනවා. ජීවිත අවබෝධයක්. ඔක තමයි බෞද්ධ සාහිත්‍යය තුළ සිංහල සාහිත්‍යයට ඉටු වෙච්ච මෙහෙවර. හරිද? ඔන්න ඊළඟට දැන් මේ පොළොන්නරු යුගයේ ඊළඟට දඹදෙණි යුගයේ විසූ මයුරපාද පරිවෙනාධිපති
බුද්ධ පුත්‍ර හිමියන් හිමියෝ අරහං යන පදය ගෙන බුදුරදුන්ගේ පූජාර්භ ගුණය විස්තර කරමින් පූජාවලිය නැමැති ධර්ම ග්‍රන්ථය ලියුහ. අන්න පුතේ දඹදෙණි යුගයේ මම ඔබට කියවනේ දඹදෙණි යුගය කියන්නේ හරි වටිනා යුගයක්. දෙවෙනි පෙරකුම්බා පුදුම සාහිත්‍යකාමියෙක්. ඒ සාහිත්‍යකාමියාගේ රාජ්‍ය අනුග්‍රහය නොතිබෙන්නට ඕවා ලියන්න හම්බ වෙන්නේ නැහැ. තුන්වෙනි විජයබාහුගේ පුතා 1236 දී තමයි ඔහු දඹදෙණි විජයබාහු නමින් රජ වෙන්නේ. වසර 35ක් දඹදෙණිය පාලකය වෙනවා. මොහු මොකද කරන්නේ? මොහු ප්‍රාචීන භාෂා හොඳට ඉගෙන ගන්නවා. පාලි සංස්කෘත හොඳට ඉගෙන ගන්නවා. ඔය සංඝරක්කිත හාමුදුරුවෝ යටතේ දිඹුලාගල මේදංකර සංඝරක්කිත වගේ ඔය ප්‍රකට හාමුදුරුවරුන්ගෙන් ඉගෙන ගන්නවා. ඒ වගේ ශ්‍රේෂ්ඨ හාමුදුරුවන්ගෙන් තමයි ඉගෙන ගන්න හම්බ වෙන්නේ. එතකොට ඒ අයගෙන් ප්‍රාචීන භාෂා පාලි සංස්කෘත හෙළ භාෂා හොඳට ඉගෙනගෙන දඹදෙණි කතිකාවත ලියනවා. විසුද්ධි මාර්ග සම්ණය ලියනවා. විනිස සම්ණය ලියනවා. සිංහලයේ මහා කාව්‍යයේ හෙළ කාව්‍යයේ කෞසිලිමල ලියනවා. ලියලා ඔහු සාහිත්‍යකාමියෙක් කියලා පෙන්නනවා. කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිතු උපාධිය ඔහුට හම්බ වෙනවා. මහා වංශයේන පළවෙනි රජුරෝ. ඔහුගේ නිසා ඔහු එහෙම නිසා දඹදෙණි යුගය මෙහෙම වුණා. මේක දාලානේ. එහෙම වුණා. ඒක තමයි වුනේ. එතකොටමයි පුතේ ඔබට පැහැදිලි වෙන්න ඕන මේ රාජානුග්‍රහය නිසා අර පාලි සංස්කෘත රීතියෙන් ආපු බුදුහාමුදුරන්ගේ නවාරාදී බුදු ගුණාලලා ලියපු පුරුෂ ධම්ම සාර්ථි ගුණය හරුණාම අරහං බලන්න ඉතිබීසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ මොකද්ද මේ නවාරාදී බුදු ගුණ අපි ඕනම අවස්ථාවකදී කියවන දෙයක් ඉතිබීසෝ භගවා බය වුණත් කියන්නේ ඕකනේ නේද බය ඉතා ඉක්මනින් නැති වෙලා යනවා ඉතිබීසෝ භගවා කියව ගමන් කර එතකොට මේ ඔය නවාරාදී බුදු ගුණ මෙයා ලියපු එක දැක්කම අන්න මෙයා මොකද කරන්නේ එයා පුරුෂ ධම්මසාරදී ලියනකොට මෙයා මොකද කරන්නේ බුදුහාමුදුරුවෝ දැන් මේ පුරුෂයන් দমনය කරපු එක මේක බුදුහාමුදුරුවෝ රහසින්වත් පව නොකළසේක සියලු කෙලෙසුන් නැසූසේක දෙව් මිනිසුන්ගේ පූජා උපහාර ලැබූ උතුම්ම ශ්‍රේෂ්ඨම ශාස්ත්‍රඥයන් ඔහු ඒ නිසා උන්වහන්සේ අරහන් නම් වනසේක අන්න අරහම් බුදු ගුණය පාදක කරගෙන ඒක තමයි වස්තු විශේෂය. ඒ කියන්නේ බුදුහාඳුරන්ගේ අරහම් බුදු ගුණය තමයි ඒ සම්බන්ධ ඒක තමයි අරමුණ ලියන්න. එතකොට ඒකට අදාළ කතාවස්තු තමයි පාදක කරගන්නේ. පැහැදිලි. උදාහරණයක් ජීව කතාවස්තුව. බුදුහාඳුරන් කැලේ බුදුහාඳුරන්ගේ වෛද්‍යවරයා. ජීවකාරාම පූජා කතාව. එතකොට ඒක බුදුහාඳුරන්ගේ කාලේ වෙච්ච සිදුවීම් විදියට තමයි ඒ කතාව විකාශනය වෙන්නේ. ඒ කාලේ වෙච්ච දෙයක් නේ. ඒතොර ඒව තමයි මේකේ පොතේ තියෙන්නේ. හරිද? ඒකයි විශේෂත්වය. අන්න එහෙනම් මයුරපාද පරිවෙනාධිපති බුද්ධ පුත්‍ර හිමියන් විසින් බුදුහාඳුරන්ගේ නවාරාදී බුදුගුණ වලින් අරහම් බුදුගුණය ප්‍රකට වන ආකාරයට පූජාවලිය කියන්නේ මොකටද? පූජා බලන්න ආවලිය හරිද ආවලිය කියන්නේ වැල සමූහය පූජා සමූහය එහෙනම් බුදුහාමුදුරුවෝ පූජා කොච්චර කරත් මදි බුදුහාමුදුරන්ට ඒකත් අද්විතයක් ආවලිය කියන්නේ සද්ධර්ම රත්නාවලිය රත්න ආවලිය පූජ ආවලිය පැහැදිලිද එතකොට මේ පූජාවලිය නිර්මාණය කරන්නේ මේක ධර්ම ග්‍රන්ථයක් විදියට බෞද්ධ සාහිත්‍යයක් විදියට මේ බෞද්ධ සාහිත්‍යය තමයි අපිට ඉගෙන ගන්න තිබුණේ සිංහල සාහිත්‍යය තුළ. ඒ හින්දා මේක සිංහල සාහිත්‍යයත් එක්ක අවියෝජනීය බැඳීමක් තියෙනවා. වර්තමානයේ වෙනකොට විශ්වවිද්‍යාලයේ දරුවෝ, උසස් පෙළ දරුවෝ, සාමාන්‍ය පෙළ දරුවෝ මේ පොත් පරිශීලනය කරනවා. මේ පාඩම් ඉගෙන ගන්නවා. එහෙනම් මේක සිංහල සාහිත්‍යයත් එක්ක මනා ලෙස සුසංයෝජනය වෙලා තියෙනවා බැඳීම් වෙලා තියෙනවා මේක ගලවලා අයින් කරන්න අපිට අමාරු වෙලා තියෙනවා සිංහල සාහිත්‍යය තුළ ගොඩක් දුරට බෞද්ධ සාහිත්‍යය එකතු වුණා ඔය කාල පරාසය තුළ විශ්වාස 10 වන සියවස 19 වන සියවස මේ කාලය තුළ බිහි වෙච්ච ග්‍රන්ථ ඔක්කොම භික්ෂුන් වහන්සේලා ලියන
හරි. ඒ අතරේ රජවරු හිටියා මං කිව්වේ. දැන් දෙවෙනි පෙරකුම්බා කෞසිලුමෙන ලියනවා, විසුද්ධි මාර්සන්නේ, වෙනිසන්නේ, දඹදිව කතිකාවත ලියනවා. කෝට්ටේ ආලගිය වන්න මුඛයටතුමා ඒ තියෙනවා. හැබැයි වීරසිංහ පතිරාජ විසින් උම්මග ජාතකේ. හැබැයි ඒක ලියන්නේ කතුරු මණ්ඩලයෙන් එන 550 ජාතක පොත පරිශීලනය කළා. එතකොට ඒ පිහිවෙන විදිය ගත්තාම අපිට සම්බන්ධය පැහැදිලි වෙනව නේද? ඔබට හොඳට මේක පැහැදිලි වෙන කරුණක් විදිහට අපිට ඔන්න පැහැදිලි කරන්න පුළුවන් මේ කාලේ බිහි වෙච්ච බෞද්ධ සාහිත්‍යය. හරි. ධර්ම ග්‍රන්ථ විදියට මේවා ලියුණා කියන එක අපිට දැන් මේ පැහැදිලි කිරීමත් එක්ක තේරෙනවා. ඒකට හේතුව පුතේ මේකයි. ඔබ දන්නවනේ දැන් පොළොන්නරු යුගය එන්නේ කොහොමද? අනුරාධපුර යුගය පරිහානියත් එක්ක පොළොන්නරුවට බිහි වෙනෝනේ. පොළොන්නරුවේ එන්නේ ජනනාථපුරම් කියලා චෝල ආක්‍රමණය. එතකොට චෝලේ මේ රජරට විනාශ කරනවා. බෞද්ධ සංස්කෘතිය විනාශ කරනවා. අන්න ඒක පුනර්ජීවනය කරන්න ඒක නගා සිටවන්න තමයි මේ වැඩේ කරන්නේ. ඒකේ පුරෝගාමීත්වය ගන්න බෞද්ධ භික්ෂුන් වහන්සේලා. නැතු ඉතින් මේ සමාජයේ ඉන්න අයට ලියන්න බැහැනේ. මේවා දන්නේ ඒගොල්ලෝනේ. ඒගොල්ලෝ තමයි මේක පරම්පරාවෙන් අරගෙන ආවේ. ඒගොල්ලෝ ගාව තමයි මේ සාහිත්‍ය තියෙන්නේ. ඒගොල්ලෝ මොකද කරේ? සාහිත්‍ය අවියක් කරගත්තා මිනිසුන්ගේ ඔළුව හදාගන්න. කොට දාන්න. පැහැදිලිද? හරි. දැන් එනං ඔබට පැහැදිලි පොළොන්නරු යුගයේ ලියන ගුරුළුගෝමි පඬිවරයා ඉන්නවා. දඹදිව යුගයේ ඉන්නවා. මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ. එහෙනම් මේ දෙකම බෞද්ධ සාහිත්‍යයමයි මේකේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම. හැබැයි මේ සාහිත්‍ය අද සිංහල අපිට ඉගෙන ගන්න දාලා තියෙනවා. සිංහල පාඩම් විදියට දාලා තියෙන මේකේ තියෙන කතාවස්තු. ඇයි සාහිත්‍යය මේකේ තියෙන නිසා. මේවයි සාහිත්‍යය තමයි තියෙන්නේ. මොකද්ද මේ සාහිත්‍යය තුල තියෙන්නේ? සාහිත්‍යය කියන්නේ අපේ ජීවිතේ ගොඩ දාන එකක් නේ. සාහිත්‍ය නැත්තම් ඒක කුළුහරකෙක් වෙනවලු. අන්න ඒ කුළුහරකෙක් නොවන සංවේදී මිනිහෙක් කරන්නේ සාහිත්‍යයෙන්. ඒ සාහිත්‍යය තුළ බෞද්ධ ගුණ සුවඳ එකතු කිරීම තුළ අන්න යාට පැහැදිලි ගමනක් තියෙනවා නේද? හරි. එහෙනම් ඔන්න ඒ කොටස ඔබට පැහැදිලි ඇති. මේ ග්‍රන්ථ දෙක පිළිබඳ අවබෝධයක් ඔබට එන්න ඇති නේද? හොඳටම බලමු අපි ඊළඟට. හරියට බලන්න මහනුවර යුගයේ විසු වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ සාරාර්ථ සංග්‍රහයට මාතෘකාව වූයේ බුද්ධ යන පදේ විස්තර කිරීමයි. අන්න දැන් ඔබට පේනවා නවාරහදී බුදුගුණ වලින් එක්කෙනෙක් ආරම්භ කරාට පස්සේ නේද? කීර්තිසිංහ රාජසිංහ රජුගේ කාලේ නේද? වැලිවිට සංඝරාජ හමුදුරු ලොකු සේවාවක් කරනවා බුදුදහමට. පිරිවෙන් පිහිටලා කටුක ජීවිතයක් ගත කළා තියෙනවා. මම දන්න විදිහට පොල් කට්ට උඩ හිස තියාගෙන ඉඳාගත්තා කියලා. නිින්ද යනවට. ඒ තරම් සේවාවක් කරපු කෙනෙක්. ඒතර උන්වහන්සේට ඕන වුණා ඔහු බුදුහාමුදුරන්ට කොච්චර ගරු කරනවද කියලා හිතාගන්න තේ. ඔහු බුද්ධ කියන වචනය අරගෙන තමයි මේ සුවිශේෂී ග්‍රන්ථය නිර්මාණය කරන්නේ. ඒකට හේතුව තමයි ඒ ආభాසය. ඒක හදවත තුල රැව් පිළිරැව් දීලා අවසාන ප්‍රතිඵලය වුණා බුද්ධ කියන පදේ පාදක කරගෙන නේද? ඔය ග්‍රන්ථය නිර්මාණය කරන්න බලන්න සාරාර්ථ සංග්‍රහය. වැලිවිට සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය තිබ්බුටුවාවේ බුද්ධරක්ඛිත හිමියෝ. දැන් බලන්න මේ ගුරුවරයා ගිය මාර්ගයේ අනිත් අය යන ගුරුවරයා පැහැදිලි නම් ඔහුගේ ගෝලියොත් පැහැදිලි. ඔහු විෂයපතය බෞද්ධ ගුණ සුවඳ නම් ගෝලියොත් ඒ සම්බන්ධව තමයි නිර්මාණය වෙන්නේ. අන්න ඒකයි විශේෂත්වය ගුරුවරයා හොඳ වෙන්න ඕන. බිහි වෙන කෙනා ඊට වැඩිය දක්ෂයි. දැන් වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ සංදේශ ලියනකොට ඔහු දක්ෂයෙක් වෙනකොට ඔහුගේ ගෝල හිමි නම රාහුල හාමුදුරුවෝනේ. අති දක්ෂයිනේ. ඒතකොට රාහුල හාමුදුරුවන්ගේ ගෝල හිමි නම වැත්තෑවි හාමුදුරුවෝ ඊට වඩා දක්ෂයිනේ. අන්න එතන වැදගත්කම තියෙන්නේ. ඔබ ඉගෙන ගන්න ගුරුවරයා දක්ෂයෙක් වෙන්න ඕන. හැබැයි දක්ෂයෙක් කියන්නේ මෙච්චරයි. ඔහුට දැනුමයි බුද්ධියයි කුසලතා ආකල්ප මේ හතරම තියෙන්න ඕන. ආකල්ප වලින් ඔහු ෆේල් නම් නේද? ආකල්ප නැත්තම් ඔහු ගුරුවරයෙක් වුණාට ඔබට ඔබගේ ජීවිතේට මදි වෙනවා. හරි. බලන්න.
තිබුටුවාවේ බුද්ධ රක්ඛිත හිමියෝ සත්තා යන පදේ විස්තර කරමින් සද්ධම්මෝවාද සංග්‍රහය ලියුහ. පාඨකයන්ගේ සද්ධා භක්තිය දියුණු කරලීම් වස් තෙරුවන් ගුණ වර්ණා කොට ග්‍රන්ථ රචනය කිරීම සමහර කතවරුන්ගේ කාර්ය විය. අන්න එනම් එක එක්කෙන එක එක අංශ බාරගෙන තියෙනව නේද? සමහරු තෙරුවන් ගුණ, බුද්ධ ධම්ම සංඝ, තවත් සමහර වික්ෂුන් වහන්සේලා නවආරාධි බුදු ගුණ, තවත් සමහර අය ජාතක කතා. මේ ඔක්කොම බුදුහාමුදුරුවන්ගේ දර්ශනය හා සම්බන්ධයි. පැහැදිලිද? පරමාර්ථ විග්‍රහය සහ සම්මුති විග්‍රහය. සම්මුති විග්‍රහය යටතේ බුදුහාමුදුරන්ගේ උපමා කතා ආදී මේවයි බෞද්ධය බවට පත් කරනවා. ප්‍රඥාව තියෙන අය පරමාර්ථය කරා යනවා. හැබැයි පරමාර්ථයට යන්න ඔය සම්මුතිය අවශ්‍යයි. අපි එක සැරේට යන්නේ මුලින් ඉඳලා යා යුතු ගමනක් තියෙනවා. එතකොට අපිට ජාතක කතා අහලා අපි ඒවයි මේ බෞද්ධ ගුණ සෝදයකට අරගෙන සිතට අරගෙන අන්න එතනින් එහාට අපි හොයන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි එක විචාරාත්මකව හොයාගෙන යන්නේ. අනුපතේ නම් පැහැදිලි මේ සියල්ල මිනිසුන්ගේ සද්ධා භක්තිය වර්ධනය කරන්න නිර්මාණය වෙච්ච දේවල්. එවුන්ගේ ආධ්‍යාත්මික ගුණ වගාව තියුණු කරන්න යොදාගත් දේවල්. ඒ කියන්නේ උභයාර්ථ සාධනේ එළෝ සහ මෙලෝ. එළොව ඉන්නව නම් කොහොමද ඉන්න ඕන? ඊළඟ භවය කොහොමද හදාගන්න? අන්න ඒකට ආධ්‍යාත්මික ගුණ වගාවක් තියෙනවා. ඒ ගුණ වගා හදාගන්නේ බෞද්ධ සාහිත්‍යයෙන්. බෞද්ධ සාහිත්‍යයේම විවිධ කතාවස්තු කාව්‍ය මෙන්න මේවා. එහෙනම් විවිධ වස්තු විෂයන් යොදාගෙන තියෙනවා නේද? බුදුහාඳුරන්ගේ තෙරුවන් ගුණ. අපි දැන් මුලින් කතා කරා නවාරාධි බුදු ගුණ. බලමු මේ මොන විෂයපතයක්ද මේකේ තියෙන වස්තු විෂය කියලා. එක එක පැතිකඩවල තමයි. ඇයි ඒ භික්ෂුවගේ ආකල්පය. එයා වැඩිපුර තුනුරුවන්ට කැමති නම් ඒ සම්බන්ධ ලියනවා. තව එක්කෙනෙක් ජාතක කතාවට ආස නම් ඒව ලියනවා. පැහැදිලිද? කොහොම තමයි යන්නේ. තව එක්කෙනෙක් රජවරුන්ට කැමති නම් අන්න බෞද්ධ රජවරු ගැන ලියනවා. එහෙම තමයි. හරි. බලන්න. දඹදිව යුගයේ විසූ විද්‍යා චක්‍රවර්ති පඬිවරයා විසින් බුදුගුණ වනමින් ලියන ලද බුස්සරණ මේ වර්ගයේ ගද්‍ය කාව්‍යයකි. මෙම ග්‍රන්ථ මාර්ගයම ගෙන රචනා කරන ලද දහම් සරණ හා සංඝ සරණද විද්‍යා චක්‍රවර්තීන්ගේම කෘති ලෙස සමහරු සලකති. පාඨකයා තුළ සදාචාර වර්ධනයක් ඔහු කුශල ක්‍රියාවල පොළඹවා අකුසලින් වැළැක්වීමත් මූලික වශයෙන් අරමුණු කරගෙන රචනා කරන ලද බෞද්ධ කතා සාහිත්‍ය සිංහල සාහිත්‍යයේ ඉතා ජනප්‍රිය අංගයකි. දැන් මේ බලන්න මෙතන ගද්‍ය කාව්‍ය කියලා කියලා දෙනවා. ඇයි මේ ගද්‍ය කාව්‍ය? අපි කාව්‍ය කියන්නේ මේ සාමාන්‍ය කවි වලටනේ. ගද්‍ය කාව්‍ය. ගද්‍ය කාව්‍ය කියන හේතුව පුතේ මෙන්න මේකයි. ඉන්දියාවේ ප්‍රකට අලංකාරවාදියෙක් ඉන්නවා බාමහ කියලා. එයා කවිය නිර්වචනය කරනවා මෙහෙම. ශබ්දාර්ථේ සාහිත්‍ය කාව්‍යම්. ශබ්දාර්ථයේ සාහිත්‍ය කාව්‍යම්. මොකද්ද මේ කියන්නේ? ශබ්ද රසය අර්ථ රසය එක්තැන් වෙන තියෙන සාහිත්‍ය කවියක්ලු. පැහැදිලිද? එතෙන්දී ශබ්ද රසය මේකට අයිති වෙනවා එලි සමයේ අනුප්‍රාසය විරිත
අර්ථ රසය. මේකට අයිති වෙනවා උපමා රූපක සංකේත ස්වභාවෝක්ති අලංකාර අතිශෝක්ති මෙන්න මේකේ අලංකාර. එතකොට ගද්‍යයක මොනවද මේකෙන් තියෙන්නේ? උපමා තියෙනවා. මේ තියෙන ඒවා ඔක්කොම තියෙන්න පුළුවන්. එලිසමේ ඒක නැහැ. මේවා තියෙනවා. අන්න එහෙනම් මේ කියන තුනම අවශ්‍ය නැහැ. මේ කියන තුනම අවශ්‍ය නැහැ. මේක එකක් හෝ දෙකක් තියෙනවා මේවා තියෙනවා. එතකොට ඒක කාව්‍යයක්. දැන් හිතන්නකෝ නිදහස් කවිය. නිදහස් කවිය එලිසමේ තියෙනවද? නැහැ. හිස නමා ගතිය සිහින් රත ඇඟිලි පටලවා ගති සතියකට පෙරගෙන විලි බරය මගේ රන්වන් මනාලි. නිදහස් කාව්‍ය සම්ප්‍රදාය ආරම්භයේ අලුතගෙන මනාලි. එතකොට එලිසමය අවශ්‍ය නැහැ. ලස්සනට කියන්න පුළුවන්. මාගමසේකර කියන එක තැනකදී දෑතේ කරකට අඩසඳ මෝරන මැදි අම්මහසින් බිලිඳු හදට කිරි දියර ගලයි හෙටයි දිවන නව ලෝකය දැක දැක පුංචි පුතාහි නෙන්නේ නැහි. ආරම්භ කරන්න. දෑතේ කරගැට සිඹ සනසන්නට ලාගොය මේ දලු පවන් සලයි දහදිය මුතු ඇට මල්වරුසාවේ කරල් බරින් පී දී වැගිරෙයි. ඔන්න එලිසමය ඕනද? නැහැ. එලිසමය ඕන නැහැ කවි කියන්න. එලිසමය නැතුව ලස්සනට කියන්න පුළුවන්ද? පුළුවන්. එහෙනම් ගද්‍ය කාව්‍ය කියන හේතුව ඔන්න මේ කතාව තමයි මයි දරුවනේ. එලිසමය නැතුව ඔන්න අපිට ශබ්ද රසය ගන්න පුළුවන් වුණා යම්කිසි විරිතක් නේද? උපමා රූපක සංකේත මේ කියන අර්ථ රසයගෙන දෙනේවා නේද? හරිද? අන්න එහෙනම් ඔබට ඒක පැහැදිලි කරා. හරිද? ගද්‍ය කාව්‍ය කියන්නේ මොකක්ද කියලා තේරුණා දැන්. මොකද්ද? ශබ්ද රසය, අර්ථ රසය, මනාලේ සංකල්ප වල තියෙන ඕනම සාහිත්‍යයක්, කාව්‍යයක්. එහෙනම් ගද්‍ය කාව්‍යයක් වෙන ඒ ගද්‍ය තුල ශබ්ද රසය, අර්ථ රසය, මනාලෙස සංකල්ප වෙලා. එහෙනම් පැරණි බෞද්ධ සාහිත්‍ය ඔක්කොම බෞද්ධ කාව්‍ය. ජාතක පොත, ජාතක කතා කාව්‍ය. පූජාවලි කාව්‍යයක්. සද්ධරත්නාවලි කාව්‍යයක්. අමාවතුර කාව්‍යයක්. ඒ ජාතක පොතේ ජාතක කතා අපිට කියන්න පුළුවන් නිකන් නේද? තාලෙට. යට ගිය දවස බරණස් පුර එක දිගට කියන්න පුළුවන්. කම රිද්මයක ලස්සනට හදාගෙන කියාගෙන යන්න පුළුවන්. අන්න ආඛ්‍යාන ශෛලිය. ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යය. හරි. එතකොට ඔන්න ඒ කතාව තේරුණා. මෙව ග්‍රන්ථ මාර්ගයම ගෙන රචනා කරන ලද දහම් සරණ සංඝ සරණ. අන්න දැන් පේනවද? මේක යනවා ඒක අමුතුම විදියක් නේ. කෙනෙක් කරාම ඒක යනවා. ඊළඟ තව එක්කෙනා යනවා. ඒකනේ. අරයා බුද්ධ කියද්දී මන් දහම් සංඝ. අන්න දැන් ඕක ඔක්කොම අල්ලලා තව කවුරු හරි කියලිය. තුනම අල්ලලා. නේ? ඒතර මේවා සම්බන්ධ කවි ලියවුණා. බුද්ධං සරණේ නේද? ධම්මං සරණේ අපි ශ්‍රීපාදේ නගිනවා. තුන් සරණේ කවි කියනවා. පේනවද? එහෙනම් මේවා එක භික්ෂුන් වහන්සේගේ රුචි අරුචිකම් මැද තමයි මේවා නිර්මාණය වුනේ. එයා කැමති වුණා ඒකට බුදු ගුණ වඩන්න. බුද්ධ ධම්ම සංඝ තෙරුවන් ගුණ වර්ණනා කරන්න. ඒ නිසා ඒක තුලින් අපිට දුන්නා දහම් රසයක්. ඒ දහම් රසයෙන් අපි සතුටටපත් වුණා. ඒකේ අපේ ජීවිත අවබෝධයක් අපි ගත්තා. හරි. විද්‍යා චක්‍රවර්තීන්ගේම කෘතීන් ලෙස සමහර සලකදී පාඨකයා තුල සදාචාර වර්ධනයක් අන්න. මේවයි කාර්යභාරය මොකද්ද මේ? පාඨකයා තුල සදාචාර වර්ධනයත් ඔහු කුශල ක්‍රියාවල
පොළඹවා අකුසලින් වැළැක්වීමත් මූලික වශයෙන් අරමුණු කරගෙන රචනා කරන ලද බෞද්ධ කතා සාහිත්‍ය සිංහල සාහිත්‍යයේ ඉතා ජනප්‍රිය වේ. පැහැදිලිද? සිංහල සාහිත්‍යයේ පුදුම ජනප්‍රියත්වයක් වුණා. ඒකට හේතුව තමයි ඒ කාලේ මිනිස්සු බෞද්ධ ගුණ සුවඳට ආදරය කරා. ගෞරව කරා. ඕම් පුදුම භක්තියකින් තමයි ඒවට අපි කියන්නේ 550 ජාතක පොත් වහන්සේ, පිරුවානා පොත් වහන්සේ ඉස්සර මිනිස්සු එහෙමයි එකට ගරු කරේ. මේකට පුදුම ගෞරවයක් දුන්නා. ඒ නිසා තමයි ඒ අය අතරේ මේක ජනප්‍රිය වුණේ. පුතේ ජනප්‍රිය වෙන ප්‍රධාන හේතුව තමයි ඒවයි තියෙන කතාවල දෙන ජීවන දර්ශන. එදාට අදට මතුවට තුන් කාලයටම ඔට්ටු වෙනවා, ඔබිනවා. ඒතර අපි කියනවා සර්වකාලීන ගුණෙන් අනුවයි කියලා. සර්වකාලීන ගුණෙන් අනුවන නම් මේකට කවුරුත් දැඩි ලෙස රුචිකත්වයක් දක්වනවා. අභිරුචියක් ඇති වෙනවා. අපිත් එහෙමයි. අපිත් මේවා කියවගෙන යද්දී හරි රසයි. දැන් ජීවකාරාම පූජා කතාව කියද්දී පුදුම සතුටු වෙන්නේ. අදින්න පුබ්බක් ගැන කතා කරද්දී එහෙම හරි සතුටෙන් කියවනවා මේවා. ඇයි ඒකෙන් දෙන ජීවන දර්ශනේ? නුගගස මහත්වත් නුගපල කුඩා වන්නාසේ, සම්පත් මහත්වත් අදහස කුඩා වන්නාසේ අදින්න පුබ්බක ඉන්දියාවේ ධර්මසේන හාමුදුරුවෝ වර්ණනා කරනවා ඒකගේ ආකල්ප කොහොමද කියලා. නුගගහ මහතයි, නුගපල චූටි, සම්පත් ගොඩයි, අදහස චූටි. අදින්න පුබ්බකයා ඒ තරම් පෙරේතයි, මසුරු. එනවාද? ඉතින් මේවා කියවුවහම අපිත් ඕවයින් ඈත් වෙලා අපි තුල සදාචාර සම්පන්න ගති ඇවතුම් පැවතුම් අපි ඇති කරගන්න උත්සාහ දරන්නේ නැද්ද? ඕගොල්ලෝ දරන්නේ නැද්ද? දරනවනේ නං අනිවාර්යයෙන්. ඇඟ මයිල් කෙලින් වෙලන සමහර කතා බල අහද්දී එතකොට නිකම්ම નિરાයාසයෙන්ම අපේ මේ ලේවල දුවන්න ගන්නවා බෞද්ධ ගුණ සුවඳ. අපි සතුටෙන් ඒක කියවනවා. කියවල අවසානයේ අපි ආනන්දයෙන් ඒ සතුටත් එක්ක අවසානයේ ප්‍රඥාව කරා යොමු වෙනවා. දැන් ওই ජාතක කතාවක් ආදී සතුටින් අහන් ඉන්නවා. හැබැයි අන්තිමේ අහලි වෙලදී අපි ජීවිත අවබෝධයක් කරා. දැන් බුදුහාඳුර සමහර කතා කියලා වෙලදී සමහර සකුතාගාමි අනාගාමි තත්ත්වයටපත් වුණා. ඒකයි මේ බෞද්ධ දර්ශනය කියන්නේ පුදුම දෙයක්. හරි. බෞද්ධ කතා සාහිත්‍යයේ ඊටාම ජනප්‍රිය ග්‍රන්ථය වන්නේ කුරුණෑගල යුගයේදී රචනා කරනු ලැබුවේයයි සලකනු ලබන බුදුරජාණන් වහන්සේගේ අතීත කතා එකතුවක් වන ජාතක පොත් වහන්සේ. මෙන්න මේ ජාතක පොත් වහන්සේ ගැන කතා කරනකොට මේක ලියන්නේ බලන්න එතකොට මේක ලියන්නේ බෞද්ධ භික්ෂුවක් මේ විදියට. බුද්ධඝෝෂ හිමි. එයා ලියන මොකද්ද පුතේ? පාලි ජාතකට්ට කතාව. පාලි ජාතකට්ට කතාව. මේක තමයි වස්තු විෂය කරගන්න. මේක තමයි සිංහලෙට නැගෙන්නේ. මෙයා ලියන සමන්ත පාසාදිකාව. තොර මේ පාලි ජාතකට්ට කතාව සිංහලයට නගන්නේ කුරුණෑගල යුගයේ 4 වෙනි පැරකුම්බා රජුරුවන්ගේ කාලේ. 4 වෙනි පැරකුම්බා රජුරුවන්ගේ කාලේ එයාගේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතිව. පැහැදිලිද? වීරසිංහ පතිරාජ ඇමතිවරයාගේ ආරාධනයෙන් පරාක්‍රම ඇමතිවරයාගේ උත්සාහයෙන් එකතුවක් කතුරු මණ්ඩලයක් අරගෙන සිංහලයට ලියවෙනවා 550 ජාතක පොත. ඒතර මේ සිංහලයට ලියන 550 ජාතක පොත ඒකේ කතාවස්තු තිබුණේ 547යි. මේක රවුම් වෙන්න ඕනේ හින්දා මේකට ගරු කරන්න ඕනේ නිසා මේක 550 ජාතක පොත් වහන්සේ කියන ගෞරව නාමය දෙනවා. ඒතර ඔය ජාතක පොතේ අතීත කතා බුදුහාමුදුරුවන්ගේ අතීත කතා මේ තියෙන අතීත කතා එකතුවක් වන අතීත කතා එක්ක තියෙනවා මොකක්ද? බුදුහාමුදුරුවන්ගේ ජීවමාන කතාව. ආකෘතිය හැදෙන්නේ එහෙමයි. අතීත කතාව, වර්තමාන කතාව, සමෝදානය. ජාතක කතාවක ආකෘතිය. අතීත කතාව, වර්තමානයේ සමෝදානය.
පැහැදිලිද? එතකොට ඒ අතීත කතාව තුළ තමයි බෝධිසත්වයන්ගේ පෙර ආත්ම භාවයන් තියෙන්නේ. බුදුහාඳුර ඉන්න කාලේ සිදුවෙච්ච සිදුවීමක් අරගෙන ඒකට සම්බන්ධ කරන බෝධිසත්වයන්ගේ හිටපු කාලය. එහෙමයි කියන්නේ. බුදුහාඳුර කියනවා මේ දෙන්න මේ ආත්මේ විතරක් නෙමෙයි. දෙන්නේගේ ප්‍රශ්නයක් වුණා නම් ගිය ආත්මේ අහවල් ජාතකේ අහවලා නම් මෙයාය. අහවල් කෙනා නම් මෙයාය. එදා අහවල් තැන හිටපු රජ්ජුරුවෝ නම් තුන් ලෝකෙට තිලකයක් වූ මම්ම කියලා කතාව ගලපනවා. ඒ ගැලපීමට අපි කියනවා සමෝ දානය කියලා. මොකද්ද පුතේ? සමෝ දානය. හරි. එහෙනම් බුද්ධඝෝෂ හිමි තමයි pāli ජාතකට්ට කතාව ලියන්නේ. මේ ජාතකට්ට කතාව තමයි සිංහලයට නැගෙන්නේ. ඊළඟට දඹදිව යුගයේදී ඉන්නවා පුතේ ධර්මසේන හාමුදුරුවෝ. එයා ලියනවා සද්ධර්ම රත්නාවලිය. අන්න අර pāli සංස්කෘත රීතියට ආපු කලාව ඔන්න පොඩ්ඩක් වෙනස් වෙන්න යනවා. ඒ තමයි ධර්මසේන හාමුදුරුවෝ පුතේ ඉන්දියාවේ වෙච්ච සිදුවීම් ටික මෙන්න ලංකාවේ උරුවට ගන්නවා. ජන විඥාණයට බැහැලා ජන විඥානයේ තියෙන සියලු දේ තොරතුරු අරගෙන දේශීය ඌරුවට ඒ බර්ණස් නුවර වෙච්ච කතා ටික ඔහු ලියනවා. ඒතර මේකත් බණ කතා පොතක්. සද්ධර්මයේ නැමැති මණික් කමුල් ලද මාලය. ඒකේ බුද්ධ චරිතය. බුදුහාමුදුරුවන්ගේ කාලේ වෙච්ච සිදුවීම් තියෙනවා. පැහැදිලිද? ඒ සද්ධර්ම රත්නාවලිය බුදුහාමුදුරුවන්ගේ කාලේ. හිතන්න උදාහරණයක්. අදින්න පුබ්බක දැඩි මසුරෙක්. අන්නේ මසුරු සිටානන්ගේ චරිතයේ ස්වභාවය මට්ට කුණ්ඩලිය කතාවස්තුව තුළ සුපැහැදිලි කරනවා. ඒකෙන් අපිට පණිවිඩයක් දෙනවා. එදා වගේ ඒ වගේ අය අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා. මේ වගේ මසුරු අය දරුවෝ ගැන නෙමෙයි සල්ලි ගැන හොයන්නේ. දරුවා මරුණත් කමන්නේ සල්ලි. පස්සේ දුක් වෙනවා. එහෙම එදත් හිටිය අදත් හිටිය මතුවරත් ඉන්නවා. අන්න එතන ධර්මසේන හිමියන් විසින් රචිත සද්ධර්ම රත්නාවලියත් ගඩලා දෙනී ධර්ම කීර්ති. ඒ කියන්නේ පුතේ මේ ඉන්නේ ගම්පොළ යුගයේ දේවරක්ෂිත ජයබාහුවත් දෙවන ධර්ම කීර්ති හාමුදුරුවෝ. ගම්පොළ යුගයේ ඉන්නේ කවුද? දේවරක්ෂිත ජයබාහුවත් දෙවන ධර්ම කීර්ති හාමුදුරුවෝ. pāli රසවාහිනිය තමයි එයාට මූලාශ්‍රය වෙන්නේ. මොකටද? සද්ධර්මාලංකාරය ලියන්නේ. ඒක තමයි මූලාශ්‍රය. pāli රසවාහිනිය දැන් සද්ධර්ම රත්නාවලියට එන්නේ pāli ධම්මපදට්ට කතාව ගුරු කරගන්න. ඒකයි විශේෂත්වය. ඒගොල්ලෝ ගුරු කරගන්නව මොනවා හරි පොතක්. දැන් මෙයා pāli රසවාහිනිය. ඒක අරගෙන තමයි ශ්‍රී ලාංකීය ජන සමාජයේ චරිත සංවර්ධනය කරන්න රුහුණු පුරවරය පාදක කරගත් කතාවස්තු ගොඩක් එක්ක මේක ලියනවා දේශීයව සද්ධර්මාලංකාරය. හරිම ලස්සන කතාවස්තු ගොඩක් තියෙන ජීවිත අවබෝධය අනිවාර්යෙන් එනවා ඒවා කියද්දී. අපිට අපේ ගමන් මාර්ගයේ හැරවුම් ලක්ෂ්‍ය මාරු කරනවා හොඳ පැති කඩවල වලට. පැහැදිලිද? අන්න එහෙනම් ඒ ඔක්කොම බෞද්ධ ගුණ සුවඳ වහනේමන ඒව තමයි මේ සිංහල ග්‍රන්ථ බවට පත් වෙන්නේ. ධර්මකීර්ති හිමියන්ගේ ශිෂ්‍යයෙකු විමල කීර්ති හිමියන්ගේ සද්ධර්ම රත්නාකරයත් විවිධ බෞද්ධ කතා එකතු කොට ලියන ලද ජනප්‍රිය ග්‍රන්ථයෝය. මේ ඔක්කොම ටික දැන් සිංහල සාහිත්‍ය බවට පත් වෙලා තියෙනවා. ඇයි ඒ? ඉගෙන ගන්න දරුවන්ට මේ පාඩම් ටික දාලා තියෙනකොට මේක සිංහල සාහිත්‍යය. බෞද්ධයා සිංහලයා. ඒ නිසා සිංහලයයි බෞද්ධය අතර සම්බන්ධය සිංහල සාහිත්‍යය, සිංහල බෞද්ධ සාහිත්‍යය. එකට මේක සම්බන්ධයි. පැහැදිලිද? හරි. අන්න එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඕන මේ කතා ටික අතිශයින්ම අපිට වැදගත් වෙනවා. ඔබට වැදගත් වෙනවා. ඔබේ ජීවිත කතාවට වැදගත් වෙනවා. මේ ග්‍රන්ථ පරිශීලනය කරන්න. මේවයි තියෙන ලස්සන කතාවස්තු නේද? හරි. බෞද්ධයන්ගේ වන්දනාමානයට ලක් වූ ත්‍රිවිධ චෛත්‍යයත් පිළිබඳ ඉතිහාස කතා තවත් සාහිත්‍යාංගයක් විය. අනුරාධපුරයේ රුවන්මැලි සෑ චෛත්‍ය රාජයන්ගේ ඉතිහාසය අලලා පරාක්‍රම පණ්ඩිත නම් තනත්තකු විසින් ලියන ලද තූප වංශය. අන්න තූප වංශය කියන්නේ මොකක්ද? එන මහා ස්තූපයේ ඉතිහාස කතාව. වංශය කියන්නේ ඉතිහාස කතාව.
ඔය අට්ටකාචාරින් පැහැදිලි කරන්නේ වංශය කියලා. මහා වංශයේ මහා ඉතිහාස කතාව. චූල වංශයේ කුඩා ඉතිහාස කතාව. තූප වංශය මහා ස්තූපයේ ඉතිහාස කතාව. දළදා වහන්සේගේ ඉතිහාස කතාව දළදා වංශය. ඔය වංශය කියන එකේ අදහස පුතේ ඉතිහාස කතාවන තවත් අයට ඕන වුණා මොකක් ගැනද? ඔය කියන ඓතිහාසික බෞද්ධ ගුණ සුවඳ සම්බන්ධ ඓතිහාසික ස්ථාන ගැන වර්ණනා කරන්න. පැහැදිලිද? අන්න ඒ නිසා තමයි පරාක්‍රම පඬිත නම් තනත්තක විසින් ලියලද තූප වංශය මේ වර්ගයේ ප්‍රථම ග්‍රන්ථයයි. පේනවද? ත්‍රිවිධ චෛත්‍යයන් මුල් කරගෙන කතාවස්තු පාදක කරගත්ත කෘති ලියවෙනවා. ඒකක් තමයි තූප වංශය. මේ වර්ගයේ ප්‍රථම ග්‍රන්ථයයි. කුරුණෑගල යුගයේදී දෙව්රද දම් පසේනාවන් විසින් ලියන ලද දළදා සිරිත ශ්‍රීමත් දළදා හිමියන්ගේ ඉතිහාස කතාවයි. අන්න දළදා සිරිත බුදුහාමුදුරන්ගේ දළදා වහන්සේ ශ්‍රී මහා බෝධිය වර්ණනා කරන බෝධි වංශය තුලින් බෝධි වංශය කියන්නේ ශ්‍රී මහා බෝධි ඉතිහාස කතාව. තූප වංශය කියන්නේ රුවන්වැලිසෑය ඉතිහාස කතාව. අන්න ඒකයි විශේෂත්වය. ඒවට ආස කරපු චරිත හිටියා. එහෙනම් මේ බෞද්ධ සන්දර්භය තුල සැකස්ම තුල විවිධ පැතිකඩවල් පාදක කරගෙන ග්‍රන්ථ ලියවුණා. අපිට පේන්නේ ඒකනේ. වස්තු විෂයන් පේනවා තෝරාගත්ත හැටි. එකක්ද මේකේ? නෑ, බෞද්ධ දර්ශනය තමයි තියෙන්නේ. ඒතර ඒකේ පැතිකඩවල් ගොඩක් තියෙනවා. ජාතක කතා මුල් කරගන්නවා. එහෙම ලියවෙනවා වෙන ඒවා. ඊට පස්සේ කතාවස්තු, බෞද්ධ කතාවස්තු ඒවා පාදක කරගත්ත කාව්‍ය නිර්මාණය වෙනවා. නේ? ජාතක කතා කාව්‍ය, ජන කාව්‍ය විවිධ විදියට. දළදා පූජාවලියද ඊට පසු ලියවුණු දළදා ඉතිහාසයයි. එහෙනම් මේ බෞද්ධ ගුණ සුවඳක් ගෑවිච්ච තැනක් තමයි මේ හැම කෘතියකම තියෙන්නේ කියන එක අපිට පැහැදිලි නේද? කකුසඳ හිමියන් විසින් රචිත ධාතු වංශයේ අන්න ධාතු වල ඉතිහාස කතාව. බුදුරදුන්ගේ ලලාට ධාතු පිළිබඳ වංශ කතාවයි. බුදුහාඳුරන්ගේ ලලාට ධාතුව ඔබ දන්නවා මේ නලල් කැරැල්ල මෙතන. එන්න ඒක ඉතිහාස කතාව ඉතිහාසයේ හොඳටම ඒක ලියලා තියෙනවා. පැහැදිලිද? විල්ගම්මුල්ල හිමියන්ගේ සිංහල බෝධි වංශය. අන්න මං කිව්වා දැන් විල්ගම්මුල්ල සංඝරාජ හාමුදුරුවෝ කියන්නේ පුදුම චරිතයක්. ශ්‍රී මහා බෝධි ඉතිහාස කතාව ගැන ලියනවා. අනාගත වංශය ලියනවා. සිංහලයේ ප්‍රථම සිව්පද ජාතක කතා කාව්‍ය ලියනවා. සඳ කිඳුරුදා කව. චන්න කින්නර ජාතකයේ වස්තු විශේෂ කරගෙන සඳ කිඳුරුදා කව ලියනවා. හරිම ලස්සනයි. ඒ කියන්නේ තව එතෙන්දී බෝධිසත්වය සඳ කිඳුරිය යසෝදරා දේවිය. මේ දෙන්නා බොහොම කෙලි දෙනෙක් ඉන්නවා. ඒ ඉන්නකොට බරස් රජු වෙනවා. එයා මොකද කරන්නේ? ඊතලේ ඇදලා තියනවා කිඳුරගේ පපුව පලාගෙන යන්න. කිඳුර වස්දණ්ඩ වාදනය කරනවා. කිඳුරිය නටනවා. කිඳුරිය ලස්සනයි. ඒකට පිස්සු වැදෙනවා. පිස්සු වැදිලා අර කිඳුරට ඊතල පහර ගන්නවා. ඒතර ඒකත් එක්ක ඇතිවෙච්ච සිදුවීම් දාමේ තමයි කවියට නැගෙන්නේ. ඒකෙ මෙන්න මෙහෙම එක තැනක තියෙනවා. ඇදගත් තදින් විදිසැර නොවැරදි වැද හියපත් මුවෙන් වැම්මෙනලේ හැලි නොමද බලවත් දුකෙන් වලපින හිමි නුඹ වැළඳ මගේ නෙදියෙන් සේදීගෙන ගියේ වේද. ඇදලා ඊතර පාර ගහලා ලේ ගලනවා. ඊට වැඩිය වේගයෙන් කිඳුරිය ඇඬුවයි කියලා තමයි මේ කියන්නේ. හරිම දුකයි කරුණා රසය මුල් කරගෙන ඒ කාව්‍ය ලියනවා. කවුද? මේ විල්ගම්මුල සංඝරාජ හමුදු දෙනගම විහාරයේ කුරුණෑගල දෙනගම විහාරයේ වැඩවසු විල්ගම්මුල සංඝරාජ හමුදුරෝ ලියන්නේ බෝධි වංශය සහ අනාගත වංශය. මෙතන දාලා තියෙන බෝධි වංශය විතරක්. ශ්‍රී මහා බෝධි වහන්සේගේ ඉතිහාස කතාව තමයි මේකේ තියෙන්නේ. වේදාගම හිමියන්ගේ එළුවත්තන ගලු වංශය. ඔබ දන්නා වේදාගම හමුදුරෝ ලියපු සුවිශේෂී ග්‍රන්ථයක් තමයි ඒ කෑම වේලක් වෙනුවෙන් දුගියෙකුට
හිස දන් දුන් දැහැමේ සිරිසඟබෝ කතා පුවත අලලා ලියනු ලැබුවකේ. සිංහල පද්‍ය සාහිත්‍යය ගොඩනැගී ඇත්තේ ජාතක කතා වස්තු කොට ගෙන. අන්න සිංහල සාහිත්‍යය ගොඩනැගෙන්නේ ජාතක කතා මුල් කරගෙන. ගොඩක් ඒවා පැහැදිලිද? සිංහල සාහිත්‍යය තුළ ඔවැනි සුවිශේෂී නිර්මාණ බිහිවෙලා තියෙනවා. බලන්න. සිංහලයේ මුල් පද්‍ය ග්‍රන්ථ ලියා ඇත්තේ සංස්කෘත මහා කාව්‍ය සම්ප්‍රදාය අනුගමනය කිරීමේ උවත් ඒවායේ තේමාව වී ඇත්තේ ජාතක කතායි. හිස නර කෙසක් දුටු කෙනෙහි රාජ්‍ය අත්හැර තපසට ගිය මකාදේව රජතුමාගේ කතාන්තරය ඇතුළත් මෝදෙව්දාවත අපට දැනට ඇති පැරණිම ගී කාව්‍යයි. ඔබ දන්නවා ලංකාවේ ගී කාව්‍ය ලියවෙනවා. එතකොට සංස්කෘත මහා කාව්‍ය සම්ප්‍රදායක් මම කියනවා ලියවෙනවා. ඒ ඉන්දියාවේ මහා කවි කාලිදාස. මහා කවි කාලිදාස ලියපු ඔය මහා කාව්‍ය සම්ප්‍රදාය රඝුවංශේ කුමාර සම්භවයේ මේවා කියවලා කුමාරදාස රජතුමා ජානකී හරණ ලියනවා. ජානකී හරණෙන් පස්සේ තමයි හෙළ මහා කාව්‍ය ලියවෙන්නේ. ඒ කෞසිලුමින. ඛණ්ඩ කාව්‍ය දෙකක් තමයි මෝදෙව්දාවත හා සසඳාවත කියන්නේ. මේ දෙකම ගී කාව්‍ය. එහෙනම් පළවෙනි ගී කාව්‍ය විදිහට සැලකෙන්නේ මේ මකාදේව රජුගේ කොණ්ඩ ගහක් ඉදිලා නේද? ඒ නිසා ජීවිතේ යථාර්ථයේ තේරුම් අරගෙන තමන්ගේ පුතාට දීලා සක්විති රජ කෙනෙක් සක්විති ඔටුන්න දරුවට දීලා යනවා. දරුවා සක්විති ඔටුන්න රකින්න දන්නේ නැතුව වැරදි වැඩ කළා අනාචාරය හැදිලා සක්විති ඔටුන්න නැති වෙනවා. ආයි අප්පච්චිට ගිහිලා රජතුමාගේ අහලා ඔහු දැහැමි වෙලා ආයි සක්විති ඔටුන්න ගත්ත කතාව ඔය මකාදේව ජාතකයේ පාදක කරගත්ත ඔය මෝදෙව්දාවත කතාවස්ව තුල කාව්‍ය තුල කතුවරයා ප්‍රකට කරන්නේ. කුසගිනිවි පැමිණි යදියෙකුට සිය අඟමස් පූජා කළ සසබෝධි සත්වයන්ගේ පුවත ඇතුළත් කොට රචිත ගී කාව්‍ය සසඳාවතයි. බෝධිසත්වයෝ හාවෙක් වෙලා ඉන්නවා. හරිද? එතකොට මෙන්න මේ බෝධිසත්වයෝ සමන්ගේ මේ ශරීරය පූජා කරනවා දාන පාරමිතාවක් විදියට. කුසගින්නේ ඉන්න කෙනෙකුට. ඒ බෝධිසත්ව ආත්ම හරි අපූර්වයි. ඇයි බුදු වෙන්න පෙරම් පුරපු උත්තමයා විවිධ දේ කරා. ශරීරේ ඇස් ඉස්ලේ මේ සියල්ල දන් දීපු චරිතයක්. තමන්ගේ දරුවෝ දන් දෙනවා. එහෙම තමයි මේකට එන්නේ සාරා සංකේ කල්පලක්ෂය පෙරම් පුරලා. අන්න එතකොට ඒ බෝධිසත්ව ආත්මයක් පිළිබඳ තමයි මේ සසඳාවත කියන්නේ. මේකත් ගී කාව්‍යයක්. මේ දෙකම ලියවෙන්නේ පොළොන්නරු යුගයේදී. ඉතින් මගේ දරුවනේ ඔන්න මේ මූලික කොටස මෙතනින් මම හමාර කරනවා. ඉතිරි කොටස ඊළඟ කොටසෙන් අපි සාකච්ඡා කරනවා. සප්පදානං ධම්මදානං කිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි TP දහම් පාසල් අධ්‍යාපනය.